ඔව් අනික් කට්ටිය තව විනාඩි 15ක් 20ක් යනකොට එකතු වෙයි කියලා අපි හිතමු. අපි පහුගිය සතියේ දේවල් ටික මතක් කරගෙන ගණන් ටිකට යමු. කොහොමද ඒ ටික රීකැප් කරගන්න ඕනේ. එතකොට දැන්ට සති දෙකකට කලින් ගිය සතිය අපිට කරන්න බැරි වුණා. ඒකත් මේ විදිහටම රෙකෝඩින් එකක් සෙට් වෙලා ඒවට අර ආවෙන් පස්සේ පුතේ කාල වේලාව ගැන පොඩ්ඩක් ඒගොල්ලෝ ගැරන්ට් කරන්නේ අපි පුළුවන් තරම් try කරනවා ඉවර කරගන්න බලන්න. නමුත් ඒගොල්ලෝ ගැරන්ට් කරන්නේ නැහැ. ඒක අපි බලමු කරන්න පුළුවන් හොඳම විදිහ කරගෙන යමු. මේ සතියට විතරයි. මේ සතියෙන් පස්සේ දේවල් ටික කන්ටිනියු වෙන එකක් නැහැ ගොඩක් දුරට. හරි. අපි කතා බහ කරේ ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙන්න ගත්තම ක්‍රියාත්මක වෙන්න ගත්තම ප්‍රොසෙසර්ස් හැදෙනවා. ඒ ප්‍රොසෙස් එකකට අදාළව හැම ප්‍රොසෙස් එකකටම අදාළව ලොජිකල් මෙමරි එකක් හැදෙනවා. පේජස් පිටු වලින් සමන්විත. එතකොට ඒ පිටු වලින් සමන්විත ඒ ලොජිකල් මෙමරි එක නැත්තම් ප්‍රොසෙස් එකට අදාළව තියෙන කරුණු ටික RAM එකට ඇත්තටම ගේන්න ඕනේ ඇත්තටම එක්සිකියුෂන් කියන එක කරගන්න. right එතකොට ඇත්තටම එක්සිකියුෂන් කියන දේ කරගන්න RAM එකට ගේන අතරතුර සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ process එකක් මෙහෙම pages වලට කැඩෙන ක්‍රියාවලියට නැත්නම් logical memory එක හැදිලා ඒකේ pages වලට කඩලා වෙන් කරගන්න ක්‍රියාවලියට අපි කියනවා පිටුකරණය paging කියලා. right ඉංග්‍රීසියෙන් නම් paging කියලා කියනවා. ඊට පස්සේ හැදිලා තියෙන pages ටික අපිට RAM එකේ හම්බ වෙනවා frame කියලා structure එකක්. එතකොට මම කලින් වතාවේ කතා කරනකොට කතා කරා page එකේ size එකයි frame එකේ size එකයි දෙකම එක සමානයි කියලා. right page එකට යම් කිසි size එකක් තියෙනවද? ඒහා සමාන size එකක් තමයි frame එකට තියෙන්නේ. එතකොට මේ අදාළ page එක අදාළ frames වලට කියන්නේ අදාළ frames කියලා කියන්නේ අපිට තීරණය කරන්න බෑ මොන જાතියේ කියන්නේ කොතන තියෙන frame එකටද මේ page එක යන්නේ කියන එක RAM එකේ ඉඩ තියෙන තැනකට මේ page එක ඇතුළත් කිරීම කරනවා. අන්නේ RAM එකේ ඉඩ තියෙන තැන හොයා ගන්නකොට right RAM එකේ ඉඩ තියෙන තැන හොයා ගන්නකොට තමයි මේ මැපින් කියන පාර්ට් එක එහෙමත් නැත්නම් page එක ගෙනහිල්ලා මොන frame එකේද තියන්නේ කියන එක කතා බහ කරගන්නේ. right එතකොට logical memory එක තාර්කික මතකය කියලා අපි කියනවා. තාර්කික මතකයට තියෙන්නේ pages පිටු කියලා අපි කතා කරා. RAM එක නැත්නම් ඒකට අපි කියනවා physical memory කියලා. right physical memory කියලා. එතකොට physical memory එකේ අදාළ frame එකට තමයි ඒක ගිහිල්ලා connect වෙන්නේ. right එතකොට අපිට හිතා ගන්න බෑ නැත්නම් පාවිච්චි කරන කෙනාට යූසර්ට තීරණය කරන්න බෑ අදාළ page එක මේ බිඳුව කියන page එක RAM එකේ කොතනද එන්නේ කියන එක. ඒක තේරුම් කරන component එක තමයි මෙන්න මේ page table කියලා අපි කතා කරේ. page table කියන එක operating system එකට අදාළව හැදිලා තියෙන දෙයක්. ඒකේ තියෙනවා මේ page numbers කියන ඒවා කොහොමද frame number එකත් එක්ක match කරගන්නේ කියන එක. right එතකොට මේ table එකට අදාළව තමයි මොන page එක මොන frame එකටද යන්නේ කියලා තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ මං කළු පාටින් dots mark කරන ක්‍රියාවලියට අපි කිව්වා පිටුකරණය paging කියලා. right ඊළඟට page එකේ තියෙනවා page table එක පාවිච්චි කරලා RAM එකට match කරන එක නැත්නම් map කරන එක. මෙන්න මේ සංසිද්ධිය අපි කතා කරනවා mapping කියලා. right මේකට අපි කියන්නේ mapping කියලා. මේකට අපි කියනවා paging නැත්නම් පිටුකරණය කියලා. එතකොට ඕකට අදාළව අපි කතා බහ කරලා සමීකරණ 3ක් ගොඩනගා ගත්තා. මතකයිද? මේ තියෙන්නේ සමීකරණ 3. number of pages පිටු ගණන, ඊළඟට page size පිටුවක තරම, ඊළඟට maximum memory capacity උපරිම මතක ධාරිතාව නැත්නම් අවකාශය කියලා කියනවා. එතකොට
මේ තුන් දෙනාම බේස් වෙලා ඉන්නේ කොහොමද? අපි කතා කරා page එකේ හැදෙන හැම bit එකටම මේ පහල අපි කතා කරේ හේදේ හැම bit එකටම හෝ byte එකටම සාමාන්‍යයෙන් by default අපි ගන්න byte එකට කියලා right ඒ byte එකට අදාළව තියෙනවා address එකක්. එතකොට ඒ address එකට අදාළව තමයි අර equations ටික නැත්තම් සමීකරණ ටික අපි ගොඩනගන්නේ. right එතකොට ඒ සමීකරණ ටික සරලවම ගත්තොත් පදනම් වෙලා තියෙන්නේ memory address එක depend වෙලා. right memory address එකට අදාළව තමයි මේක හැදෙන්නේ කියන එක ගැන ඔළුවේ තියාගන්න ඕනේ. memory address එක කියලා අපි කතා කරේ මොකද්ද? මේ කියන page එකක් ඇතුලේ byte යම් කිසි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ byte එකට අමුණලා byte එක වෙනම අඳුන ගන්න එයාට address එකක් තියෙනවා. ඒ address එක එක සහ බිංදු වලින් සමන්විත address එකක්. ones and zeros වලින් හැදිලා තියෙන address එකක්. එතකොට මේ ones and zeros වලින් හැදිලා තියෙන address එකේ තියෙන bits ගාන නැත්නම් ones and zeros ගාන අපි දන්නවනම් සහ ඒ වගේම මේ address එක කොටස් දෙකකට කැඩෙනවා. page number and offset කියලා. ඒ දෙකෙන් එකක් ගැන විස්තරත් අපි දන්නවනම් අපිට පුළුවන් මේ කියන සමීකරණ තුන පාවිච්චි කරලා අදාළ දේවල් ටික හොයාගන්න. පිටු ගාන හොයාගන්න පුළුවන්. පිටුවක තරම හොයාගන්න පුළුවන්. උපරිම මතක ධාරිතාව හොයාගන්න පුළුවන්. මෙතනදී මට සඳහන් කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා මේ පිටුවක තරම සහ උපරිම මතක ධාරිතාව කියන එක සම්බන්ධයෙන්. මේගොල්ලෝ නිතරම ඒකකයක් සහිත දේවල්. right size එකක් කියලා කියන්නේ මෙයාට තියෙන්න පුළුවන් byte කියන අගය. right මෙයත් එමයයි. මේගොල්ලන්ට තියෙන්න පුළුවන් byte කියන අගය තමයි by default එන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් එක byte එකෙන් byte එක address කරනවා. ඕකට අපි කියනවා byte addressable කියලා. right සිංහලෙන් අපි කියනවා byte යොමුගත. right byte යොමුගත කියලා. එතකොට byte addressable memory එකක් වුණාම උත්තරේ එන්නේ byte වලින්. පස්සේ ඔයගලන්ට ප්‍රශ්නේදී ඒ byte kilobyte කරන්න කියන්න පුළුවන්, megabyte කරන්න කියන්න පුළුවන්, gigabyte කරන්න කියන්න පුළුවන්. ඒක අපි අර කතා කරපු chart එකෙන් අපිට ඉක්මනට කරගන්න පුළුවන්. right එතකොට ඔයාට විශේෂ addressing method එකක් කියලා නැත්තම් byte යොමුගතද bit යොමුගතද කියලා by default එක අපි අරගන්නේ byte යොමුගත කියලා. byte addressable කියලා. එතකොට bit addressable bit යොමුගත කියලා තිබුණොත් මේක byte වලින් නැතුව bit වලින් ඕගලන්ට උත්තරේ එන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඕගලන්ට addressing method එක දීලා නැත්තම් by default අපි සලකනවා එයා byte addressable කෙනෙක් කියලා. එතකොට උත්තරේ එන්නේ byte වලින්. ඔයාට ස්පෙસિෆිකලි කියලා තියෙනවා නම් අමතරව කියන්න පුළුවන් දේ තමයි මෙයා bit යොමුගතයි කියලා. එහෙම වුණාම අපි මෙයාව සලකනවා bits වලින්. උත්තරේ අපි සලකනවා bits වලින්. right හරි. ඔය කියපු concept එක තේරුණාද? ගිය සතියේ ඔක අපි කතා කරා විස්තරාත්මකව. මට පොඩ්ඩක් confirm කරන්න ඕකේද කියලා. right අනිත් අය හරි හොඳයි. right දැන් එතකොට මේ කියන සමීකරණ තුන ළමයි ඔයගොල්ලෝ මේක ලියාගත්තද පුතේ ගිය සතියේ? මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. මට මතක නෑ ඔයගොල්ලන්ට මම ලියාගන්න දුන්නද නැත්නම් ලියාගන්න බැරි වුණාද කියලා. ලියාගත්තනේ. right okay right හරි. එහෙමනම් අද අපි කතා කරනවා මේකටම අදාළවම අනිත් concept එකේ කියන්නේ physical address එක කොහොමද manage කරගන්නේ කියලා. දැන් ඒකට යන්න කලින් ඔයගලන්ගේ tute එක පිටිපස්සේ තියෙනවා මම ප්‍රශ්න වගේක් දාලා නේද? අන්නේ ප්‍රශ්න ටිකට අපි චුට්ටක් යමුකෝ.
විහන්සා ලිව්වේ නෑ කියලා කියන්නේ පුතේ අපි ප්‍රශ්න ටික ලිව්වේ නැද්ද නැත්නම් නෝට් එක ලිව්වේ නැද්ද? දිල්ෂාන් right okay right හරි එහෙමනම් අපි නෝට් එක ලියා ගමු නෝට් එක කියලා කියන්නේ මෙන්න මේ දේවල් ටික ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ හරි එහෙනම් මේක ඇඳ ගන්නකො බලන්න මේක ඇඳගත්තෙත් නැද්ද හරි දිල්ෂාන් right බුක් එකේ අන්තිම ප්‍රශ්න නැද්ද අනිත් අයත් පොඩ්ඩක් චෙක් කරන්න ප්‍රශ්න ටික නැද්ද කියලා right okay හරි මම ප්‍රශ්න ටික පෙන්නන්න no problem හරි අපි මේක එහෙනම් ඇඳගමු ටක් ගාලා ඇඳගත්තේ නැති කට්ටිය මේක හાર્ඩ් ඩිස්ක් එක කියලා මාක් කරගමු නේද හරි ඇඳලා ඉවර වෙච්ච ගමන් මට ඉන්ඩිකේට් කරන්න එතකොට මට ඊළඟ පහලට ස්කොරල් කරන්න පුළුවන් right
දැන් එක්කෙනෙක් එතකොට තව එක්කෙනෙක් එනවා අපි ආවත් ඇඩ්මිට් කරගමු. right දැන් ඇඩ්මිට් වෙච්ච කට්ටිය අපි මේ පින්තූරේ අඳින ගමන් ඉන්නේ. right ඔයගලන්ට මොනවා හරි මග ඇරුණොත් පාඩම රෙකෝඩ් වෙනවනේ. ඒකෙන් පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා බලාගෙන පින්තූරේ කම්ප්ලීට් කරගන්න. right ඉවරද ළමයි? හරි ඉක්මන් කරමු. right 3 දෙනෙක් ඉවරයි. හතර දෙනෙක් ඉවරයි. right පස් දෙනෙක් ඉවරයි. දැන් කනෙක්ට් වෙච්ච තෝල පුතාලා පොඩ්ඩක් වීඩියෝ එක බලලා ඩයග්‍රෑම් එක කම්ප්ලීට් කරගන්න. මේකට ඒ කියන්නේ උතන්ට ඇඳලා එකතු කරා නම් හරි. කොලයක වෙනම ඇඳලා එකතු කරා නම් හරි. හරි මං පොඩ ඩයග්‍රෑම් එක උඩට ගන්නවා.
page එකේ view එක පොඩ්ඩක් පෙන්න ගන්න. ළමයි මෙතන මේ 2 bits නම් 4යි 3 bits නම් 8යි කියන එකේ උඩ පොඩි heading එකක් දාගන්න එක වටිනවා. නැත්නම් ඒක තේරුමක් නැති දෙයක් වෙලා යනවා නේද? මෙතන දාපු අපි number of bits in the address කියන එක. මෙතන අපි දාන්න පුළුවන් number of addresses. right මේ ටික ඉවරද? චමෝද් පුතේ අපි අර උඩ ඩයග්‍රෑම් එක ඇඳලා ඒකට අදාළව මේ යට තියෙන ඩයග්‍රෑම් එක කියන්නේ මේක කම්ප්ලීට් වෙගෙන යන්නේ දැන්. චමෝද් අතරමඟදීද ආවේ? right. චමෝද් මේ උඩ තියෙන ඩයග්‍රෑම් එක මේකට උඩ ඩයග්‍රෑම් එකක් තියෙනවා ඒක ඇඳ ගන්න ඕනේ. පුතා මම මේ අද ක්ලාස් එක ඉවරුනාම රෙකෝඩින් එක දානවනේ. එතකොට උඩ තියෙන එක පොඩ්ඩක් බලලා
ඒ ඩයග්‍රෑම් එක ඇඳ ගන්න. දැන් අද කරගෙන යන ප්‍රශ්න වලට ඒක ලොකුට උමනා වෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්න වලට ඕන වෙන්නේ මේ පහළ තියෙන සමීකරණ තුනක්. ඒ සමීකරණ තුන මේ කට්ටිය ගිය සතියේ මේක ඇඳ ගන්න උනේ නැහැ කියලා තිබුණ නිසා තමයි දැන් මේ දාලා තියෙන්නේ අඳින්න කියලා. චමුත් සාමාන්‍යයෙන් උඩ පිටු භාගයක් විතර වගේ ඉඩ තිබ්බනම් මෙන්න මේක ඇඳ ගන්න. ඊට පස්සේ මේ දෙක තමයි ඊට යටින් ඇඳ ගන්න ඕනේ පුතේ. අද පොඩ්ඩක් මට ක්ලාස් එක කලින් පටන් ගන්න වුණා. රයිට් يعني චුට්ටක් බලලා දේවල් ටික මැනේජ් කරගන්න. අලුතෙන් එකතු වෙච්ච කට්ටියට අපි ලබන සතියේ ඉඳලා ක්ලාස් එක පටන් ගන්න 3ට ඔන්ලයින් ක්ලාස් එක. 3 ඉඳලා 5 වෙනකන් තියෙන්නේ. රයිට් 3:00 නෙවෙයි. හරි මම මේක තව චුට්ටක් උඩට කරනවා. මේ උපරිම මතක ධාරිතාව කියන එක මෙතන ලියන්න යන්න එපා. මේ ඇඩ්‍රස් එකට අදාළව offset displacement කියන එක ඇඳ ගන්න. උපරිම මතක ධාරිතාව කතාව ලියන්න යන්න එපා. ඒකට දාලා තියෙන සමීකරණ තුන මම එක ළඟ පෙන්නන්නම්. right ඇඩ්‍රස් එකේ කතාව ඉවරද ළමයි? මුලින් ඉඳලා මැදගෙන ආපු අය. right අනිත් අය මුලින් ඉඳලා ඇඳගෙන ආපු අයගෙන් මම මේ අහන්නේ. හරි. ළමයි මට තප්පරයක් දෙන්න මම ඔයගලන්ගේ වැඩේට අදාළව තියෙන ෆයිල් දෙකක් ගෲප් එකට ටක් ගාලා අප්ලෝඩ් කරන්න. ඒකට අවශ්‍ය වෙලාවට ඔයගලන්ට ඒක රිෆර් කරගන්න පුළුවන්.
right තපර දෙන ළමයි සිංහල එක ඩවුන්ලෝඩ් කරලා නෑ මම right සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම දාලා තියෙනවා right මං ස්ක්‍රීන් එකටත් ගන්නම් මේ දෙක එතකොට අපිට මේ වැඩේ කරගෙන යන්න ලේසි වෙයි හරි right හරි නෝට් එකේ අන්තිම ටික මෙන්න මේ වැදගත් අද ගණන් වලට වැදගත් වෙන්නේ මෙන්න මේ ඉක්වේෂන්ස් තුන මේ තුන හැමෝම ලියා ගන්න උඩ නෝට් එක ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය වීඩියෝ එක පොඩ්ඩක් බලලා දේ ටික කරගන්න ආයතරයක් සමා වෙන්න මට මේ තියෙන හදිස්සි තත්ත්වෙත් එක්ක තමයි මේක කරන්න සිද්ධ වුනේ right ඒක නිසා පොඩ්ඩක් ඒක ඉවසලා අල්ලගෙන යමු right ඕක ලියා ගන්නකො කට්ටියම
මේකේ සිංහල කට්ටිය ලියනකොට වරහන් ඇතුලේ තියෙන එක නේද? පිටු අංක බිටු offset කියන එකට සිංහලෙන් අපි කියනවා අනුලම්බය කියලා. right ඒක මම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ ඔයගලන්ට refer වෙන්නේ offset කියලානේ. right සිංහල වචනේ තමයි අනුලම්බය. right අනිත් අය එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය right දෙන්නෙක් ඉවරයි තුන් දෙනයි හතරයි right පහයි හයයි හතයි අටයි නමයයි right හොඳයි හැමෝම වගේ ඉවර ඇති කියලා මං හිතනවා දැන් හරි අපි move වෙනු ගානක් හදන්න right හරි දැන් මේ ගණන් හදනකොට මතක තියාගන්න ඕගලන්ට මේ ගාන ලියන්න අවශ්‍ය නැහැ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කට්ටිය WhatsApp එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒක රිෆර් කරාට ප්‍රශ්නයක් නැහැ ඩවුන්ලෝඩ් කරගන්න අපහසු අය ස්ක්‍රීන් එකේ තියෙනවා ප්‍රශ්නේ එතනින් රිෆර් කරන්න පුළුවන් right
දැන් මේක හදනකොට ඔයගලන්ට හරි වැදගත් මේ ප්‍රශ්නේ කියවලා. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ කියවලා බලන්නකෝ. මම සිංහල ප්‍රශ්නේ කියවනවා. බිටු යොමු ගත. දැන් එතකොට මේ බිටු යොමු ගත කියන එකෙන් පරහනතල මම පෙන්නලා තියෙනවා byte addressable කියලා. bit addressable කියලා. එතකොට මේ බිටු යොමු ගත මොකටද තියෙන්නේ? ඔයගලන්ගේ අර සමීකරණයේ බිට්ද බයිට්ද කියන එක තීරණය කරගන්න. මේ එන උත්තරේ බිට්ද බයිට්ද කියන එක තීරණය කරගන්න තමයි මේ බිටු යොමු ගත කියන කතාව තියෙන්නේ. right? එතකොට බිටු යොමු ගත මතකයක ඒගොල්ලෝ කියලා තියෙනවා තාර්කික මතකයක බිටු 40ක ලිපිනයක් ඇත. එතකොට බිටු 40ක ලිපිනයක් තියෙනවා කියලා කිව්වම ඔයගලන් පොඩි ස්කෙච් එකක් ඇඳ ගන්න ඕනේ. මේ ස්කෙච් එක ඇඳගත්තම හරිම ලේසි වැඩේ. right? ස්කෙච් එකක් ඇඳ ගන්න ඕනේ. right. මේක නම් ඇඩ්‍රස් එක. දැන් මේ ඇඩ්‍රස් එකනේ කතා කරන්නේ ලොජිකල් ඇඩ්‍රස් එකක් ගැන කතා කරන්නේ. මේක ලොජිකල් ඇඩ්‍රස් එකක්. right? මේ ලොජිකල් ඇඩ්‍රස් එකේ සම්පූර්ණ ප්‍රමාණය 40 bits කියලා තියෙනවා. ඊළඟට ගාන කියලා තියෙනවා බිටු 40ක ලිපිනයක් ඇත. පිටු අංක සඳහා බිටු 15ක් භාවිතා කරයි. right? ඒතර පිටු අංකය දැන් මම කියවනේ මේව බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කියලා. නේද? page number and offset. page number කියලා කියන්නේ පිටු අංකය, offset කියන්නේ අනුලම්බය කියන එක. right. එතකොට මේක කියලා තියෙනවා පිටු අංකය සඳහා කොච්චරක්ද? පිටු අංකය සඳහා බිටු 15ක් පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නේ මෙතනට bits 15ක් පාවිච්චි කරනවා කියලා. දැන් ඔයගලන්ගේ equations තුන හැදිලා තියෙන්නේ. සමීකරණ තුන හැදිලා තියෙන්නේ මේ කියන සම්පූර්ණ බිටු ගණන, පිටු අංකය සහ offset එක මත නේද? මෙතන තියෙනවා එක්කෙනෙක් page number bits. ඒ කියන්නේ පිටු අංකයේ බිටු ගාන. මෙතන තියෙනවා offset bits. ඒ කියන්නේ අනුලම්බයේ බිටු ගාන. ඊළඟට තියෙනවා total bits in address. ඒ කියන්නේ සම්පූර්ණ සමීකරණයේ තියෙන බිටු ගාන. right? ඔය තුනට අදාළව තමයි හැදිලා තියෙන්නේ. ඒතර මේ තුනට අදාළව කිව්වම මේ තුනම ඔයගලන්ට දෙන්න අවශ්‍ය නැහැ නේද? මොකක් හරි දෙකයි දෙන්න ඕනේ. දැන් total bits ගාන 40යි page number එක 15යි කියපු ගමන් offset එකේ bits ගාන නිකම්ම හොයාගන්න පුළුවන්. ඒක තමයි ඕගලන්ගේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ වෙලා පළවෙනි කොටස වෙලා තියෙන්නේ. අනුලම්බයේ නියෝජනය කිරීමට භාවිත කරන බිටු ගණන. හරි. right. හරි. දැන් හැමෝම මේ වගේ පොඩි ස්කෙච් එකක් ඇඳගෙන ඊට පස්සේ මේ පොඩ්ඩ ඇඳ ගන්න මේ ස්කෙච් එක ඇඳ ගන්න ප්‍රශ්නෙට අදාළව. ප්‍රශ්නේ ලියන්න අවශ්‍ය නැහැ ඕගොල්ලෝ. ඔයගලන්ට ප්‍රශ්නේ soft copy තියෙන නිසා මම ඊළඟ සැරේ තියෙන ටියුට් එකත් එක්ක ඔය ප්‍රශ්න ටිකක් තියන්නම්. එතකොට මේ ප්‍රශ්න ටික උතන ටියුට් එකට අමුණ ගන්න. right? දැනට තියෙන ස්ක්‍රීන් එක දිහා බලාගෙන ගණන් ටික හදාගෙන යන එක ගාන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් තනියෙන් හදාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. right? WhatsApp group එකේ තියෙනවා සිංහල and English medium දෙකෙන්ම ගණන් ටික දාලා. හරි. මේක ටක් ගාලා ඇඳ ගන්න ඊළඟට මම ගණන් ටික දානවා. ඒතර හැම ගානකටම මේ වගේ පොඩි ස්කෙච් එකක් ඇඳ ගන්නයි තියෙන්නේ එච්චරයි. right? හරි. මම දැන් ගණන් ටික දානවා. බලන්න පළවෙනි ගාන try කරන්න පුළුවන්ද කියලා. දැන් මේක ලියනකොට type conversion ඕන වෙනවා. right? bits ටික megabyte කරන්න වෙනවා, bits ටික gigabyte කරන්න වෙනවා. ඒකට අපි කලින් පාවිච්චි කරලා තියෙනවා. right? ඒවා දැන් මම මේ ගාන තව ටිකකින් හදනවා. ඔයගොල්ලෝ try කරන්නයි ඕනේ. හරි. දැන් 3:52යි විනාඩි 8ක් මම දෙනවා ගාන try කරන්න. 4 වෙනකොට මම ගාන හදන්න පටන් ගන්නවා. right? පළවෙනි ගණන් දෙක හදන්න තියෙනවා. හැමෝටම ගාන පැහැදිලිව පේනවද? නැත්තම් මෙන්න මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්.
ඉන්න මම තව පැහැදිලි වෙන විදිහක් සෙට් කරන්න. right ඔය තියෙන පළවෙනි ගාන sorry මේක නම් තුන්වෙනි ගාන දාලා තියෙනවා. හරි try කරන්න කට්ටියම. ඕගලන්ට පුළුවන් උත්තර ටික chat එකේම දාන්න. right එතකොට බලය කියන එක type කරන්න. අර power mark එක දන්නව නේද? වහල කෑල්ලක් වගේ තියෙන කාකපාදේ වගේ තියෙන්නේ. ඒ කාකපාදේ එක පාවිච්චි කරලා type කරලා එවන්න පුළුවන්. නිසා ෆොටෝස් එවන්න අවශ්‍ය නැහැ. ෆොටෝස් එවන්න පුළුවන් කට්ටිය ෆොටෝස් එවුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් chat එකේම type කරන්න පුළුවන්.
right ළමයි කාල වේලාව පහු වෙලා තියෙන්නේ තව වෙලාව ඕනේද හදන ගමන්ද ඉන්නේ address range කියන එක හදාගන්න බෑ ඔයගලන්ට ඒක මං ලියන විදිය කියනවා තව වෙලාව ඕන කට්ටිය පොඩ්ඩක් මට ඉන්ඩිකේට් කරන්නකෝ right විහංස එවලා තියෙනවා උත්තර ටිකක් බලමු හරිද කියලා ඔව් විහංස පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි හතරවෙනි එක හරි very good හොඳයි විහංස හරි තව වෙලාව ඕන අය ඉන්නවනම් මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න නැත්නම් අමාරුවෙන් ඉඳන් හදාගෙන යන්නේ මම එක ප්‍රශ්නයක් ඩිස්කස් කරන්න ඩිස්කස් කරාම ඔයගලන්ට තේරෙනවා ඕක ඇති දෙයක් නෑ කියලා right හරි අපි ඩිස්කස් කරමු හරි right මම ප්‍රශ්න ටික ගන්නම්කො මෙතනට හරි එතකොට මේ වගේ ගානක් හදන්න ආවොත් දැන් විභාගෙට මේ වගේ ගණන් කීපයක්ම දීලා තියෙනවා ඊට වඩා පොඩක් වෙනස් ගානකුත් දීලා තියෙනවා 2019 අවුරුද්දේ අපි ඒක වෙනම මොඩල් එකක් විදිහට try කරමු 2019 වෙනකම් මේ වගේ ගණන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ තරම් විස්තරාත්මකත් නැහැ ඔයගලන්ට ඒ ගණන් හදනකොට හිතේ මේවා හදලා ඉවර වෙලා ඒවා හදනකොට මේ ಜಾති ඒවද හදන්න තියෙන්නේ කියලා right මේක අපි දැනගන්න ඕන දේ මොකද්ද පළවෙනි දේ කන්සන්ට්‍රේට් කරන්න ඕන දේ තමයි එකක් තමයි මේ බිටු යොමු ගත කියලා තියෙන දේ right බිටු යොමු ගත
right එතකොට එක point එකක් අපි bit යොමු ගත්ත bit addressable කියන එක අල්ල ගන්න ඕනේ ඊළඟට කියලා තියෙනවා bit 40ක ලිපිනයක් ඒ කියන්නේ total bits ගාන 40යි සහ කියලා තියෙනවා පිටු අංකය සඳහා bits 15ක් පාවිච්චි කරනවා කියලා. ඒතර page number එකට bits 15යි. එතකොට මම කිව්වා අර කලින් විදිහට මම ඔයගලන්ට ඇඳලත් පෙන්නුවා එක මම නැවත මෙතන අඳිනවා. page number එකයි offset එකයි අපි හරියට දාගන්න ඕනේ. එතකොට සම්පූර්ණ bits ගාන 40ක් කියලා තියෙනවා. page number එක කියලා තියෙනවා 15 bits කියලා නේද? bit 15යි කියලා. ඉතින් අපිට එක සැරේම ගණනය කරන්න පුළුවන් දේ මොකද්ද? අනුලම්බේ නැත්තම් offset එක ගණනය කරන්න පුළුවන් එක සැරේම නේද? අනුලම්බේ අපිට එනවා 40 අඩු කිරීම 25ක්. නේද? ඒ කියන්නේ 15යි. sorry 40 අඩු කිරීම 15ක්. උත්තරේ 25යි. right එතකොට පළවෙනි ප්‍රශ්نين අහන්නෙත් ඒක අනුලම්බේ නියෝජනය කිරීම සඳහා භාවිතා කරන බිටු ගණන. ඔයගන්ට කෙලින්ම සමානයි 25යි කියලා ලියන්න පුළුවන්. මේවට ඒකක නෑ පුතේ. මතක තියාගන්න ඒකක එන්නේ තැන් දෙකකට විතරයි. right ඒක තමයි ධාරිතාව ගැන අහන වෙලාවක. කියන්නේ page size එක කියන්නේ ධාරිතාවක්. උපරිම මතක අවකාශය කියලා කියන්නේ ධාරිතාවක්. හරි. ඊළඟට අහලා තියෙනවා පිටු ගණන. පිටු ගණන අපි හොයන්නේ කොහොමද? පිටු ගණන හොයන්න අපි කතා කරා සමීකරණයක්. මොකද්ද සමීකරණය? පිටු ගණන කියන එක සමාන වෙනවා දෙකේ බලයක් මොකක් කරගත්තමද? පිටු අංකය දෙකේ බලයක් විදිහට අරගත්තම. මේ තියෙන්නේ number of pages පිටු ගණන 2 to the power number of 2 to the power page number bits. කියන්නේ පිටු අංකය දෙකේ බලයක් විදිහට ගන්නයි තියෙන්නේ. ඉතින් පිටු අංකය කියන්නේ 15 කියලා අපි දන්නවා. ඉතින් ඒක දෙකේ බලයක් විදිහට ලියන්න විතරයි මෙතන තියෙන්නේ. කියන්නේ පිටු ගණන සමානයි කවුද? දෙකේ 15. right එතකොට දෙවෙනි එකට අදාළව මේකට අදාළ වෙන උත්තරේ දෙකේ 15යි. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට දෙකේ 13 විතර වගේ වෙනකම් මතක තියාගත්තට කමක් නැහැ. නේද? දෙකේ 10 කියන්නේ 1024, දෙකේ 11 කියලා කියන්නේ 2048, දෙකේ 12 කියලා කියන්නේ 4096, දෙකේ 13 කියන්නේ 8192. right ඊට එහා આવොත් දෙකේ බලයක් විදියට ඉතිරි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා පිටු ප්‍රමාණය. ඇත්තට මේක පිටු ප්‍රමාණය නෙවෙයි පිටුවක ප්‍රමාණය වෙන්න ඕනේ. එතන සිංහල මට ඒක මගේ අතින් ඒ වැරද්ද දිගටම වෙලා තියෙනවා. C part එකේ තියෙන පිටුවක රාමුවක වෙන්න ඕනේ. ඒක මම නිවැරදි කරන්නම්. right මේක පිටුවක ප්‍රමාණය වෙන්න ඕනේ. right page size පිටුවක ප්‍රමාණය. දැන් පිටුවක ප්‍රමාණය අපි කොහොමද හොයාගන්නේ? දෙකේ බලයක් මොනවාද? offset bits නේද? එතකොට offset bits අපි දැන් මෙතනදී හොයාගත්තා 40න් 15ක් අඩු කරලා 25යි කියලා. ඉතින් ඕගොල්ලන්ගේ පිටුවක තරම එහෙනම් එනවා 2 to the power 25 මොනවද මේ එන්නේ? bit වලින්. ඇයි ඒක bit වෙන්නේ? මෙතන bit addressable කියලා තියෙන නිසා. එහෙම කොහෙවත් කියලා තිබුණ නැති වුණොත් ගානේ උත්තරේ එන්නේ byte වලින්. හරි. ඔතනට වෙනකන් කරපු ටික තේරුණාද? කන්ෆර්ම් කරන්න. සර් අය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මොන ටිකද කියලා දෙන්න ඕනේ පුතේ? ඒකයි B එකයි. ඒකයි B එකයි. ඔව් සර්. දැන් කවුද කතා කරන්නේ? මට කටහඬ පුරුදුයි නම් මතක නැහැ. ඉනුක.
ඉනුක රයිට් හරි. ඉනුකට මේ මම මේ පැත්තේ ඇඳපු ඩයග්‍රෑම් එක තේරුණාද? ඔව් සර්. සම්පූර්ණ එකේ බිට් 40ක් තියෙනවා, පේජ් නම්බර් එකට 15ක් තියෙනවා කියලා. ඔව්. එතකොට A කියන එකේ අහලා තියෙන offset එක නියෝජනය කිරීමට භාවිතා කරන bits ගානනේ. ඔව්. එතකොට offset කියන එක මම දැන් මේ කොළ පාටින් ලියලා තියෙන්නේ තියෙන දේවල් ටික. සම්පූර්ණ එකේ 40ක් තියෙනවා, page number එකේ 15ක් තියෙනවා. එහෙනම් offset කැලේ දිග හොයාගන්න පුළුවන් නේ. ඔව් සර්. 40න් 15ක් අඩු වුණාම ඒක තමයි part A එකට එන උත්තරේ වෙන්නේ. 40න් 15ක් අඩු වුණා bits 25යි. තේරුණාද ඉනුක? හරි සර්. මේ අර මෙතන දෙක වගේ පේන්නේ ඒකයි මම බලුවේ. දෙක වගේ පේන්නේ කියන්නේ? මේ 40න් 15ක් අඩු කරාම දෙක තියෙන්නේ. නෑ නෑ ඒ ස්ක්‍රීන් එකෙන් වැහිලා තියෙන්නේ. හරි සර්. හරි. ඊට පස්සේ පිටු ගාන හොයාගන්නේ අපි කොහමද? page number එකේ තියෙන bit ගාන දෙකේ බලයක් විදිහට ගත්තා. page number එකට තියෙන bit 15යිනේ. ඔව්. එතකොට ඒක දෙකේ බලයක් විදිහට ගත්තම ඉනුක එනවා පිටු ප්‍රමාණය. කොච්චර කියන්නේ පිටු ගානක් කොච්චර පිටු ගානක් තියෙනවද? ඒතර පිටු ගානේ ලියන්න දෙකේ 15 වෙනි බලය කියලා. දෙකේ 15 වෙනි බලය. ඔව්. ඒකයි මම කිව්වේ දෙකේ 13 වගේ වෙනකන් ආවොත් ඔයාට ඒක දිගෑරලා ලියන්න වෙයි කියලා. එහෙම නැත්තම් බලය බලයක් විදිහටම තිබ්බට කමක් නැහැ. දෙකේ 13ට වඩා විශාල අගයක් නෑ. හරි සර්. තේරුණා? ඔව් සර්. තුන්වෙනි එක තේරුණානේ? ඔව් දෙතුන්වෙනි තේරුණා. හරි. දැන් හතරවෙනි එකේ අහලා තියෙන්නේ මොකද්ද? පොඩකින්න. දැන් මේකේ දෙකේ 25යිනේ bits නේ. අපිට ඉල්ලලා තියෙන්නේ මෙගාබයිට් වලින්. කොහොමද අපි මේ වැඩේ කරන්නේ? අපි ගිය සතියේට කලින් සතියේ කියන්නේ අන්තිමට කරපු පන්තියේ කලින් පන්තියේ ඕක මතක් කරා මට මතක විදිහට. අපි මෙයාගේ ඉඳලා මෙතනට එන්න ලියන ජර්නි එක ලියන්න ඕන නේද? bit වලට පුළුවන් byte වෙන්න, byte වලට පුළුවන් kilobyte වෙන්න, kilobyte වලට පුළුවන් megabyte වෙන්න. ඒක අපි කොහොමද කරන්නේ? දෙකේ 25 විදිහටම ගන්නවා. bit byte කරන්න අපිට ඕනේ දෙකේ ඍණ 3ක්. byte kilobyte කරන්න අපිට ඕනේ දෙකේ ඍණ 10ක්. kilobyte megabyte කරන්න අපිට ඕනේ දෙකේ ඍණ 10ක්. right? ඕක අපි නේද ඩයග්‍රෑම් එක ඇඳලා ලියලා කතා කරා කොහොමද වෙන්නේ කියලා. දැන් ඒ ටික අර bit චක්‍රේ ළඟ තියෙන්න ඕනේ. එතකොට මේක කොහොමද සුළු වෙන්නේ? ඍණ බල එනවා 10යි 10යි 20යි 3යි 23ක්. ධන බල තියෙනවා 25ක්. එහෙනම් උත්තරේ වෙන්නේ දෙකේ වර්ගය MB. දෙකේ වර්ගය කියන්නේ කීයද? 4යි MB. ඕක තේරුණාද? ඔව් ළමයි. right. දැන් උපරිම මතක ධාරිතාව අපි කොහොමද හොයාගන්නේ? උපරිම මතක ධාරිතාව හොයාගන්න පුළුවන් අපේ තුන්වෙනි සමීකරණය නේද? maximum memory capacity. උපරිම මතක ධාරිතාව කියන එක සමාන වෙනවා දෙකේ බලයක් total bits in the address. ඒතර address එකේ bits කීයක් තියෙනවද මේ වෙනකොට? අපිට කතා කරන ගානේ තියෙනවා bit 40ක්. එහෙනම් උපරිම මතක ධාරිතාව වෙන්නේ දෙකේ 40ක් මොනවද? bit. ඕක තේරුණාද? confirm කරන්න. right. හරි. එතකොට bit ගාන දෙකේ 40 නම් ඔයගලන්ට එක ගිගාබයිට් වලට පෙරලන්න කියලා තියෙනවා. ඉතින් එතකොට ගිගාබයිට් වලට එන ජර්නි එක ලියන්න ඕන. කොහොමද bit ගිගාබයිට් වෙන්නේ? මෙයා බයිට් වෙන්න ඕනේ. බයිට් කිලෝබයිට් වෙන්න ඕනේ. කිලෝබයිට් මෙගාබයිට් වෙන්න ඕනේ. මෙගාබයිට් තමයි ගිගාබයිට් වෙන්නේ. එතකොට ඒ කියන්නේ
240 එහෙම තියෙනවා බිට් බයිට් වෙන්න 2 ඍණ 3ක් ඕනේ. බයිට් කිලෝබයිට් වෙන්න 2 ඍණ 10ක් ඕනේ. කිලෝබයිට් මෙගාබයිට් වෙන්න ආයෙත් 2 ඍණ 10ක් ඕනේ. මෙගාබයිට් ගිගාබයිට් වෙන්න ආයෙත් 2 ඍණ 10ක් ඕනේ. එතකොට මෙතන තියෙන ඔක්කොම 10යි 20යි 30යි 33යි ඍණ බලවලින්. ඍණ 33යි ධන 240යි. එහෙනම් උත්තරේ වෙන්නේ 2.7යි ගිගාබයිට්. ඒ කියන්නේ 128ක් ගිගාබයිට්. තේරුණාද? තාමත් නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ආයෙසරයක් හදන්නම්. හරි. ලිපින පරාසය. ළමයි මගේ ලැප් එක ලෝ බැට් වෙලා තියෙන්නේ සමහර විට ඕෆ් වෙයි. ඕෆ් වුණොත් අපිට ක්ලාස් එක මෙතනින් නතර කරන්න වෙනවා. අපි ඕෆ් වෙනකන් ඔහොම යමු. රයිට්. මට charge එකට ගහගන්න විදිහක් නැහැ. මං කාර් එකේනේ ඉන්නේ. එළිය අරගෙන ගිහිලා ගහන්න තැනක් නැත. රයිට්. එහෙම වුණොත් අපිට මිස් වෙන පැය භාගයක විතර කාලයක් තියෙනවා. ඒක අපි ඊළඟ ක්ලාස් එකකින් හරි ක්ලාස් දෙකකින් විනාඩි 15 හරි කවර් කරගන්න ඕනේ. රයිට්. දැනට ඔහොම යමු. හරි. ලිපින පරාසය අපි ලියන්නේ මෙන්න මේ විදිහට. මම මේක ඇයි කියන එක පහදන්නම්. රයිට්. මට තප්පරයක් දෙන්න ළමයි. හරි. මං ඇයි කියන එක පහදන්නම්. ලියන විදිය මුලින් ඕකේ කරගන්න. අපි ලිපින පරාසය ලියනකොට ලියන්නේ බිඳුවේ සිට බිඳුව ඉරි කැලක් සම්පූර්ණ බිටු ගාන තියෙනවනේ ඇඩ්‍රස් එකේ. ඒ කියන්නේ 40ක් කියන එක. ටෝටල් බිට්ස් ගාන 40 නම් ඇඩ්‍රස් එකේ සම්පූර්ණ බිටු ගාන අපි දැනන් ඉන්න ඕනේ. පටන් ගන්න කෙනා බිඳුව කියන ඇඩ්‍රස් එක, ඉවර වෙන කෙනා අපි ලියනවා 240 වෙනි බලය අඩු කිරීම 1. අඩු කිරීම එක අපි මෙහෙම ලියන්නේ හොඳේ. නැතුව බලයෙන් අඩු කිරීම එකක් නෙවෙයි. 240 කියන සම්පූර්ණ අගයෙන් එකක් අඩු වෙනවා. ඕක තමයි මේ ගානට අදාළව ලිපින පරාසය වෙන්නේ. දැන් මේ 240 අඩු කිරීම 1 කියන එක හැදුනේ කොහොමද? දැන් අපිට 40න් කතා කරන්න ටිකක් අමාරුයි. මම අරගන්නම්කො පොඩි ඇඩ්‍රස් එකක්. බිට්ස් දෙකක් තියෙන ඇඩ්‍රස් එකක්. මේව තමයි එතකොට අපිට එන්න පුළුවන් ඇඩ්‍රසස්. නේද? මේක ඕගලන්ට හුරුයිනේ. ට්‍රුත් ටේබල් එකෙනුත්. ඒතර අපේ ලියන ඇඩ්‍රස් එකේ ප්‍රමාණය බිට්ස් 2යි නම් ලියන්න පුළුවන් පොඩිම ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. බිඳුව බිඳුව. ඒ කියන්නේ අගේ බිඳුවයි. මෙයාගේ අගේ 1යි අපි දන්නවා මෙයාගේ අගේ 2යි මෙයාගේ අගේ 3යි. ඕක පැහැදිලි නේද? කොහොමද බිඳුව 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 උනේ 1 1 3 උනේ කියන එක? පැහැදිලිද කට්ටියට? බිට්ස් දෙකක පොඩි ඇඩ්‍රස් එකක් ගැන මම ඔය කතා කරන්නේ. ළමයි පැහැදිලි නේද?
right අනිත් අය right එතකොට අපිට මේ ලියපු අගයන් ටික 0 1 2 3 ඒතර පොඩිම එක්කෙනා තමයි මෙයා ලොකුම එක්කෙනා මෙයා එහෙනම් මට පරාසය ලියන්න පුළුවන් නේද බිඳුවේ ඉඳලා මෙතන ඇඩ්‍රස් එකේ තිබ්බේ බිට් 2යිනේ මේ අපි දැන් මේ කතා කරන ඇඩ්‍රස් එකේ අපිට තියෙන බිට් 2යි ඒතර අපිට ලියන්න පුළුවන් නේද දෙකේ දෙවෙනි බලය ඒ ඇඩ්‍රස් එකේ බිට් 2 තියෙන නිසා මේ දෙක තමයි මම මෙතනට අරගන්නේ දෙකේ දෙවෙනි බලය අඩු කිරීම 1 කියලා දෙකේ වර්ගය කියන්නේ 4යි 4න් එකක් ගියාම 3යි. ඒතර ලොකුම ඇඩ්‍රස් එක හැදෙනවා. right හරි. low battery warning එකක් ආවා off වෙයි ළඟදිම. මේක clearද? පැහැදිලි කරන්න. confirm කරන්න. පොඩිම ඇඩ්‍රස් එක බිඳුව කියලා ලියන්න පුළුවන්. ඒක එන්නේ බිඳුම පේලියක්. අපේ ඇඩ්‍රස් එක කොච්චර දිග වුණත් එතකොට ඒක බිඳුව එන්නේ. ලොකුම ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එකේ පළල නැත්තම් බිට්ස් ගාන වර්ගයක් විදියට අරගෙන බලයක් විදියට අරගෙන එකක් අඩු කරලා. ඕකම තමයි අපි මේ පළවෙනි ගානේ ලිපින පරාසයට ඇප්ලයි කරලා තියෙන්නේ. 2.40 අඩු කිරීම 1. බිඳුවේ සිට 2.40 අඩු කිරීම 1 කියලා. පැහැදිලි නේද? right. හොඳයි. හරි. දැන් මේ ගාන ක්ලියර් නැති කට්ටිය පොඩ්ඩක් වැඩේ ඕකේ කරගන්න. ලියලා ඉවර කරගත්තේ නැති කට්ටිය. තව ටිකකින් මේක ඕෆ් වෙනවා. ළමයි මතක තියාගන්න ලබන සතියේ ඉඳලා 3 ඉඳලා 5 වෙනකන් තියෙන ඔන්ලයින් ක්ලාස් එක සහ ජනවාරි වල ඉස්කෝලේ පටන් ගන්න කතාවක් තියෙනවා ඒක නිසා බොහෝ දුරට ජනවාරි වල අපිට හම්බෙන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරමු hello ඔකුමරයි හරි ඉවරද ළමයි
තමයි ලියාගෙන ඉවරද? right. හරි හොඳයි. right. මම එහෙනම් අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. මොකද තව ඉස්සරහට ගියොත් අපිට ෆිසිකල් ඇඩ්‍රස් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඒක අතරමඟදී කොහොමත් කැඩෙනවා මේ යන විදිහට.